රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය වින්ද්‍යා කල්පනී අබේසේකර. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුණි. ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වීය සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට මැද පෙරදිග සහ ආසියානු රටවල් රාජතාන්ත්‍රිකයින් මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා. කොවිඩ් හමුවේ ගුරු සංගම් ගෙන යන වර්ජනය සාධාරණ නොවන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂණගෙන් ප්‍රකාශයක්. එන්නත්කරණයෙන් රට සාමාන්‍යකරණය වූ විට අපනයන සහ සංචාරක ක්ෂේත්‍රය තව දුරටත් ප්‍රවර්ධනය කෙරෙයි. තවත් කොවිඩ් මරණ 48ක්. 1349 දෙනෙකු සුවාතට. සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව 18 දක්වා ඉහළ දැමීමට අදාළ නීති කඩිනමින්. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 7ක් මැතිවරණ නීති ප්‍රසංස්කරණ විශේෂකාර සභාව හමුවට. වාරි සෞභාග්‍ය වැඩසටහනේ බැව් 1340ක් ප්‍රසංස්කරණය කර අවසන්. දිනක් තුනදී ටෝකියෝනුවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය අද. ඔලිම්පික් ක්‍රීඩාවලේ පදක්කම් සටහනේ ජපානය ඉදිරියෙන්. මැද පෙරදිග සහ ආසියානු රටවල රාජතාන්ත්‍රික රැසක් අද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූහ. ශ්‍රී ලංකාව සහ එම රටවල් අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතා තව දුරටත් ශක්තිමත් කරගන්න ආකාරය සහ අන්‍යෝන්‍ය සහභාගීතාවයෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයේදී සාකච්ඡා කෙරුණි. පාකිස්තානය බංග්ලාදේශය වහකුමසාරිස්වරු සහ සෞදි අරාබි ඊජිප්තු සහ කුවේට් යන රටවල තානාපතිවරු ඊට එක් වූහ. එහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ කලාපීය සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවීමෙන් කටයුතු කරන බවයි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ 4% ආර්ථික වර්ධන වේගයක් වෙත ළඟාවීමට ශ්‍රී ලංකාවට හැකියීම සම්බන්ධයෙන් බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සිය ප්‍රසාදය පළ කළේය. පාකිස්තාන වැඩබල මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා ප්‍රකාශ කළේ මෙරට සත්ව පාලනය ග්‍රාමීය මට්ටමින් ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ පහසුකම් ලබා දීමට පාකිස්තාන රාජ්‍යය ක්‍රියා කරන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් කළ පිළිවෙතේ ශ්‍රී ලංකාවට එන්නත් ලබා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බව සෞදි අරාබි තානාපතිවරයා එහිදී පැවසිය. ගුරු සංගම් ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් කොවිඩ් වෛරසය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත විය හැකි බවත් එය නිරෝධායන නීති උල්ලංඝනය කිරීමක් බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂණගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා අවෘත්තීය ක්‍රියාකාරකම් වල යම් සාධාරණයක් පැවතියද වසංගත තත්ත්වයක් පවතින මෙවැනි කාලවක වනුවක මහජන ඒකරාශී වීම අනුමත කළ නොහැකි බව හෙතෙම පැවසිය. ජාතිය ගුවන්විදුලි විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ මේ දිනවල කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සහ මරණ සංඛ්‍යාවද ඉහළ මට්ටමක පවතින බවයි. වෘත්තීය සංගම් විදිහට එහෙම නැත්නම් කොළ පාට නිල් පාට රතු පාට විදිහට පක්ෂ විදිහට හෝ එහෙමත් නැත්නම් යම් ජාතීන් විදිහට හෝ ආගමික කණ්ඩායම් විදිහට සටන් කරන්න නම් ජීවත් වෙලා ඉන්න ඕන. මේ මොහොතේ අපිට පේන්න තියෙනවා විශේෂයෙන්ම ගුරුවරුන්ගේ වෘත්තීය සංගම් කිහිපයක් ඔවුන්ගේ ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් දිගින් දිගටම අරගල කරනවා. දැනට ඇත්තටම කොළඹට පමණක් කේන්ද්‍ර කරගෙන තිබිච්ච උද්ඝෝෂණ ඔවුන් රට පුරා නොයෙකුත් නගරාසිත උද්ඝෝෂණ මේ වෙද්දි ක්‍රියාත්මක කරනවා. මේකෙන් පැහැදිලිවම අපිට ඉදිරි සති දෙක අවසන් වෙද්දී මේ උද්ඝෝෂණ වලට සහභාගී වෙච්ච පිරිස් ආසාත්‍ය බවට වාර්තා වීමේ අවදානමක් තියෙනවා. ගුරුවරුන් වැනි උගත් වෘත්තීය කණ්ඩායමක් මේ නගර ආශ්‍රිතව සෞඛ්‍ය උපදෙස් පිළිනොපදමින් සෞඛ්‍ය නීති කඩ කරමින් මෙසේ හැසිරීම හින්දා අනිකුත් මහ ජනතාවට සෞඛ්‍ය උපදෙස් ලබා දීම සහ නිරෝධායන පනතේ ප්‍රකාරව නෛතිකමය කටයුතු කිරීම වලදී දැඩි අපහසුතාවයට බිම්මට්ටමේ නිලධාරී විදිහට අපි පත් වෙලා ඉන්නවා. ඒ නිසා අපි ඔවුන්ගෙන් කාරුණිකව ඉල්ලනවා ඔබලාගේ වෘත්තීය අරගලය වෙනුවෙන් අපිත් සහයෝගය දෙනවා. නමුත් මේ මොහොත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කළ යුතු මොහොතක්, ජනතාවගේ මරණය සහ රෝගී වීම සම්බන්ධව තීරණාත්මක මොහොතක්. ගුරු විදුහල්පති වැඩ පුෂ්මතාවේ සහ ගුරු විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම පිළිබඳව අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් පසු ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් සමග අද අරලියගහ මන්දිරයේ පැවැත් සාකච්ඡාවේදී රාජපක්ෂ මහතා මේ බව කිව්වේය. ඒ අනුව ලබන සඳුදා සිට සේවය කිරීමට සූදානම් වන්නේයි එම සංගම දැනුම් දී තිබේ. වසර 24ක් පුරා තම ගැටළු වලට සාධාරණ විසඳුමක් ලැබුණු බව සංගම කියා සිටියේය.
රටේ ආර්ථික අර්බුදය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබෙන බැවින් එකවර වැටුප් වැඩිවීමක් සිදු නොකළ හැකි බවත් වැටුප් ක්ෂමතා අවම කිරීම සඳහා සුබෝධනී වාර්තාව අනුව ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට ක්‍රියා කරන්නයි එම වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී ඉල්ලීමක් කළහ. අග්‍රාමාත්‍යවරයා සහ ගුරු සංගම් අතර පැය දෙකකට අධික කාලයක් සාකච්ඡා පැවැත්වුණි. කෙසේ වුවත් සාකච්ඡාවෙන් පසු ලංකා ගුරු සේවා සංගමේ සභාපති යෝසප් ස්ටාලින් මහතා පැවසුවේ සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වීම නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු කරන බවයි. විසඳුම් ලැබෙන තෙක් ඔන්ලයින් වර්ජනය සිදු කරන බවද ඔහු සඳහන් කළේය. කොමන බාධා පැමිණියද රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය කුරුණෑගල හිරිපිටි නගරයෙන් ආරම්භ කිරීමේ ජාතික උත්සවය සඳහා අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ ක්‍රමිනි. සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එක් නගරයක් සංවර්ධනය කර අලංකාර කිරීම සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 20කි. ඒ අනුව නගර 100ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2000ක් වෙන් කර තිබේ. කොළඹ නගරයේ පවතින පහසුකම් ග්‍රාමීය ප්‍රදේශවලට ලබා දෙන බව හෙතෙම අවධාරණය කළේය. වැඩිදුර අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා මෙරට නගර සංවර්ධනයට දැවැන්ත මෙවරක් ඉටු කරන බවයි. එමෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජනතාවගේ ජීවිත අවධාරණයට ලක් නොකරන ලෙසද අමාත්‍යවරයා විපක්ෂයෙන් ඉල්ලා සිටියේය. එන්නත් කරණයත් සමග රට සාමාන්‍යකරණ එල්ලීමත් සමගින් අපනයන සහ සංචාරක ඇතුළු ශේෂ්ත්‍ර රසක් ප්‍රවර්ධනයට සූදානම් බව ලංකා වාණිජ්‍ය මණ්ඩලය ප්‍රකාශ කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා සමග අද පැවති සාකච්ඡාවට එක්වෙමින් එම මණ්ඩලය සඳහන් කළේ කොවිඩ් වසංගත තත්ත්වය බාධාවක් කර නොගෙන සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට රජය සමත් වී ඇති බවයි. ආර්ථික නගා සිටුවීමට තවදුරටත් උපරිමයෙන් දායක විය හැකි බව ලංකා වාණිජ්‍ය මණ්ඩලය පෙන්වා දෙයි. දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි කලාපීය වාණිජ්‍ය මණ්ඩල සමූහය ව්‍යාප්ත වී ඇත. මාර්ග පද්ධතිය ප්‍රමුඛව යටිතල පහසුකම් ශීඝ්‍ර වර්ධනයක් මේ කාලය තුළ පෙන්눔 කර බව එම මණ්ඩලය පවසයි. පුනර්ජනනීය බලශක්තිය කෘෂි කර්මාන්තය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට රාජ්‍ය සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි. ඒ කෙරෙහි වාණිජ්‍ය මණ්ඩලයේ විශේෂ අවධානය යොමු ඇත. බ්‍රිතාන්‍ය සමග නිදහස් වෙළඳ ගිවිසුම එළඹ අපනයන අවස්ථා පුල් කර ගැනීමට වාණිජ්‍ය මණ්ඩලය බලාපොරොත්තු වෙයි. තවත් කොවිඩ් මරණ 48ක් වාර්තා වෙයි. එම මරණ සියල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණාලවරයා ඊයේ තහවුරු කර ඇත. මියගිය පුද්ගලයන් අතර කාන්තාව 20 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෝ 28ක් වෙති. වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන් 38 දෙනෙක් ඒ අතර වෙයි. 30-59 අතර වයස් කාණ්ඩයේ මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 9කි. වයස අවුරුදු 30ට අඩු පුද්ගලයෙකුද කොවිඩ් ආසාදිතව මියගොස් ඇත. නව කොවිඩ් ආසාදිතයින් 1185 දෙනෙකු අද වාර්තා වෙයි. ආසාදිතයින් 1349 දෙනෙකු සුවය ලබා ඇත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. යලිත් ප්‍රවෘත්ති. මෙරට පුද්ගලයෙකු යම් සේවයක යෙදවිය හැකි ආමු වයස් සීමාව අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට අදාළ නීති ඉදිරි මාස 3 ඇතුළත බලාත්මක කෙරෙයි. අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා ප්‍රකාශ කළේ අන්තරාදායක රැකියාලය සංශෝධනය කරන බවයි. නීතිපති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් එහි අවසාන කෙටුම්පත මේ වන විට සකස් කරමින් පවතී. එම ක්‍රියාවලිය කඩනම් කරන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. ගෘහස්ත සේවක බජාවට අදාළ නීති රීතිද සංශෝධනය කිරීමට නියමිතයි. ගෘහස්ත සේවක බජාවගේ අයිතිවාසිකම් සුරැකීම එහි අරමුණයි. ඒ සඳහා අවශ්‍ය නව නීති රීති ගෙනෙන බව කම්කරු අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. කාල වයස්කාර දරුවන් මේ කාර්ය සේවයේ යෙදවීම පිළිබඳව අද විශාල කතිකාවතක් සමාජය තුළ ඉස්මතු වෙලා තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව, ළමා ආරක්ෂණ අධිකාරිය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මේ නියෝජිතයන් කැදවලා මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් පැවැත්වුවා. ගෘහස්ත සේවයේ දරුවන් යොදවා ගැනීමේදී අවුරුදු 16ට අඩු දරුවන් යෙදවීම නීතියෙන් තහනම්. නමුත් ස්ත්‍රීන් හා දරුවන් රැකියාවල් වල
යොදා ගැනීමේ ආඥා පනත යටතේ අපි නියෝග සෑදීමට දැනටමත් නීති සම්පාදකවරයාට යවලා තියෙනවා අවුරුදු 18 දක්වා ඒ වැඩි කරන්නට. එම නීතිය සම්මත වුණාම අවුරුදු 18ට අඩු දරුවන් ගෘහස්ත සේවයේ යෙදවීම, මෙහෙකාර සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම්. ගෘහස්ත සේවක සේවිකාවන් සඳහා අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල වැනි අරමුදල් සඳහා ඔවුන් දායක කර ගැනීමේ ක්‍රමවේදයක් ඔවුන්ටත් මේ ප්‍රතිලාභය ලබා දීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ලබා දෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 7ක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ විශේෂ කාර්ය සභාවමුවට කැඳවා තිබේ. විදේශ කටයුතු අමාත්‍ය සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව හෙට පස්වරු 2ට පාර්ලිමේන්තුවේදී රැස් වෙයි. ලිබරල් පක්ෂය, අකිල ඉලංගෙයි ද්‍රවිඩ මහසභාව, දෙමළ සමාජ පයාන්ත්‍ර පක්ෂය, සිංහල දීප ජාතික පෙරමුණ සහ සමන්තුව චක්විචි පක්ෂය සිය සහභාගීත්වය මේ වන විටත් ස්ථිර කර ඇත. මව්බිය ජනතා පක්ෂය සහ එක්සත් සාම සන්ධානය තම සහභාගීත්වය මෙතෙක් තහවුරු කර නොමැත. වැව් 5000 ප්‍රසංස්කරණය කිරීමේ වාර සෞභාග්‍ය වැඩසටහන යටතේ මේ වන විට වැව් 1340ක් ප්‍රසංස්කරණය කර තිබේ. මේ වසරේ වැව් 1000ක් ප්‍රසංස්කරණය කෙරෙයි. ලබන වසරේ වැව් 2000 ප්‍රසංස්කරණය කරන බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ප්‍රකාශ කරයි. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. කාබනික පොහොර ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය කිරීම පිළිබඳව ගොවි ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙයි. අභියෝග මධ්‍යයවද කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීම ජාතිය හෙට දවස වෙනුවෙන් ගත් ඉතා වැදගත් තීරණයකි. එමගින් නිරෝගීමත් පරපුරක් සහ ස්වයංපෝෂිත ආර්ථිකයක් නිර්මාණය කළ හැකිය. කුමන බාධා පැමිණියද කාබනික පොහොර ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා අවධාරණය කළේය. ඔහු මේ අදහස් පළ කළේ මහවැලි කාබනික පොහොර සතිය නිමිත්තෙන් මහවැලි කලාපයේ ගොවින් දැනුවත් කිරීමේ වැඩසටහනකට අද සහභාගී වෙමිනි. තලාව කොංගුල්ලාව කාබනික මිරිස් වගාව සාර්ථකව සිදු කරේ. අක්කර භාගයකින් එක් මොරයකට කිලෝග්‍රෑම් 2000ක පළදාවක් ලැබේ. වගාව අවසන් වන විට ඉන් අපේක්ෂිත අස්වැන්න කිලෝග්‍රෑම් 15000කි. මේ වගා කඩුව සඳහා එක් ගොවියෙකුට රජයෙන් රුපියල් ලක්ෂ 3.5ක ආධාර පිරිනමයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි පොල් 2000කට රුපියල් මිලියන 800ක ආධාර මේ වන විටත් වෙන් කර අවසන්ය. කාබනික නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් සහිත වෙළඳපළක් ඇති කිරීමට රජය පියවර ගෙන ඇත. මෙම නිෂ්පාදන කොළඹ ආර්ථික මධ්‍යස්ථාන වෙත ඍජුවම අලෙවි කළ හැකිය. වසර 38කට පසු කටුපැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනය නවීකරණය කෙරෙයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බව නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පරිශ්‍රණ හා නවනිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. රාජ්‍ය අමාත්‍ය සීතා අරන්පොල මහත්මිය සඳහන් කළේ ශිෂ්‍යයාට වඩාත් ප්‍රයෝජනක ඉගැන්වීමට මෙටාවක් සකස් කිරීම මෙහි ප්‍රමුඛ අරමුණ බවයි. ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව වසරකට බඳවා ගන්නා ආධුනිකයින් සංඛ්‍යාව 500 සිට 732 දක්වා වැඩි කිරීමට නියමිතයි. 2022 වසර සඳහා යෝජිත පාඨමාලා ලෙස පිරිස් සැකසරුවම්, නිෂ්පාදන තාක්ෂණය, පැසුම් තාක්ෂණය, ඇලුමිනියම් පිළිසකරකරු සහ සැලසුම් ශිල්පී යන පාඨමාලා ආරම්භ කිරීමට නියමිතයි. ඊළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මෙරට දැවැන්තතම ජල සම්පාදන යෝජනා ක්‍රමය වන විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය හෙට පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා ඉදිරියට පත් කරේ. මේ සඳහා රුපියල් මිලියන 31000ක් වැය කර ඇත. නව ජල සම්මන්තා 90000ක් මේන් ලබා දීමට හැකියාව ඇත. එමෙන්ම ප්‍රතිලාභාත් වන පවුල් සංඛ්‍යාව 3,50,000ක් මොහොතේ. පිරිසිදු පානීය ජල ලබා ගැනීමට නොහැකිව සිටි මාතලේ, රත්තොට, යටවත්ත, උකුවල, පල්ලේපොළ, අවන්ගෑ කෝරළේ සහ නාවල ප්‍රදේශ ජනතාවට ඉන් සහන ලැබේ. මේ නිසා මාතලේ පිරිසිදු පානීය ජල ආවරණය 30% සිට 90% දක්වා වැඩි වෙයි. මෙම ජල යෝජනා ක්‍රමය යටතේ ලග්ගල හා විල්ගම යෝජනා ක්‍රමයේද දැන් ඉදිකරමින් පවතී. ප්‍රමුඛ පුවත
ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේක. ශක්ති හඬ අවධානය පිණිසයි. කළුතර ගාලුපාරේ කටුකුරුන්ද මන්සන්දියේ විද්‍යුත් මාර්ග සංඥාකරණ භාවිතා නොවීම හේතුවෙන් රියදුරන් සහ පදිකයින් දැඩි අපහසුතාවයකට පත්වන බව වාර්තා වේ. මතුගම සිට පැමිණෙන සහ ප්‍රදේශයේ කරා යන රථ වාහන සියල්ල මේ මාර්ගය ඔස්සේ ධාවනය කරයි. ගාලුපාරේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට හා නාගොඩ මහ රෝහලට පිවිසෙන මන්සන්දියද මෙවීමද විශේෂත්වයකි. මේ නිසා මෙහි දෙඩ රථ වාහන තදපදයක් පවතී. ඒ කෙරෙහි අවධානය යොමු කර මේ ස්ථානයේ විද්‍යුත් මාර්ග සංඥාපත්‍යක් ස්ථාපිත කරන ලෙස ප්‍රදේශවාසීහු අදාළ බඩධාරීන්ගෙන් ඉල්ලා සිටිති. කළුතර මාර්ග සංවර්ධනාධිකාරී විධායක ඉංජිනේරුවරයාගේ අවධානය පිණිසයි. විදෙස් පුවත්. ජපානයේ ටෝකියෝ නුවරින් කොවිඩ් ආසාදිතයෝ 2848 දෙනෙක් අද හඳුනා ගැනීමයි. ගත වූ කාලය තුළ ටෝකියෝ නුවරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වන දිනය අද වීමද විශේෂත්වයකි. ගත වූ කාලය තුළ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී කොවිඩ් ආසාදිතයින් 148 දෙනෙකු හඳුනාගෙන ඇත. මළල ක්‍රීඩකයන් 16 දෙනෙකුද ඒ අතර වෙයි. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයින් 29689 දෙනෙකු වාර්තා වෙයි. සිදුවී ඇති කොවිඩ් මරණ ගණන 415කි. පුද්ගලයන් 42363 දෙනෙකු සුවය ලබා ඇත. දින 132කට පසු ආසාදිතයින් 30000කට අඩුවෙන් වාර්තා වූ පළමු දිනය අද වීමද විශේෂත්වයකි. ගත වූ පැය 24 තුළ ඉන්දුනීසියාවෙන් කොවිඩ් මරණ 2069ක් වාර්තා වෙයි. රුසියාවේ සිදුව ඇති කොවිඩ් මරණ ගණන 779කි. ඉරානයෙන් කොවිඩ් මරණ 357ක්ද, බංග්ලාදේශයෙන් කොවිඩ් මරණ 257ක්ද, මියන්මාරයෙන් කොවිඩ් මරණ 338ක්ද වාර්තා වේ. ඒ අනුව මේ දක්වා සිදුව ඇති සමස්ත ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 41,88,544 දක්වා ඉහළ ගොස් තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ගාල්ල දිස්ත්‍රික්කයේ කෘෂි නිෂ්පාදන අංශයේ නිරත ග්‍රාමීය වගාකරුවන් 240කට වාණිජ මට්ටමින් ආදායම් හිමි අවස්ථාවන් හිමි වෙයි. පළාත් කෘෂිකර්ම මහා ගොවි ජන සේවා කාර්යාල මගින් මෙය ක්‍රියාත්මක කරයි. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 60කි. ග්‍රාමීය ගොවි පොල් නගා සිටුවමින් නවරැකියා අවස්ථා උත්පාදනය කිරීම මෙහි අරමුණයි. මේ වැඩසටහන යටතේ වී කුරුඳු සහල් පිටි ගියොතු වගානාංශ දිරිගැන්වෙයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ මහත්තයා ගේ හදනව නේද? ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ජපානය සමත් වෙයි. එරට රම් පදක්කම් 10ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 5ක් හිමීමත් සමග ලබාගෙන ඇති මුළු පදක්කම් සංඛ්‍යාව 18කි. දෙවන ස්ථානයේ පසුවන ඇමරිකාව මේ වන විට රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 8ක් දිනාගෙන තිබේ. චීනය තෙවන ස්ථානයේ පසුවන්නේ රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 7ක් දිනා ගනිමිනි. මේ අතර ඔලිම්පික් පදක්කමක් දිනාගත් කුඩාම රාජ්‍ය බවට බර්මුඩාව අදපත් විය. ඒ තුන් ඉසව් මල්ල ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් ෆ්ලෝරා ඩෆී ක්‍රීඩිකාව රන් පදක්කමක් හිමි කර ගැනීමත් සමගිනි. රළමත දිස්සායාමේ ඉසව්වෙන් රන් පදක්කම බ්‍රසීලය දිනාගත් අතර රිද්මයානුකූල ක්‍රීඩා පේනුම් ඉසව්වෙන් රන් පදක්කම දිනාගත්තේ චීනයයි. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ටෙනිස් තරගබිමෙන් ඉවත්වීමට ජපාන ක්‍රීඩිකා නයෝමි ඔසාකාට සිදුවෙයි. ඇය චෙක් රාජ්‍ය ක්‍රීඩිකාව හමුවේ වට 2.0ක පරාජයක් ලැබුවාය.
ලෝක ටෙනිස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ මුල්පෙළ ක්‍රීඩිකාවක වන නයෝමි ඔසාකා ලෝක ශ්‍රේණිගත කිරීමෙහි 42 වෙනි ස්ථානයේ පසු ක්‍රීඩිකාවක් හමුවේ පරාජයට පත්විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන බිහි කිරීමේ වැඩසටහන යටතේ මීරිගම වෑබඩමුල්ල ගම්මානයේ මැටියාස් නිෂ්පාදන ගම්මානයක් වශයෙන් සංවර්ධනය කරයි. මෙහි පවුල් 65ක් පමණ මැටි ආශ්‍රිත කර්මාන්තවලදී සිටිති. දේශීය නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ දේශීය සපුරා ගැනීමේ අරමුණෙන් මෙවැනි ගම්මාන 500ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ප්‍රීලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. අද දින අවසානයේදී සියලු කොටස් මිල දර්ශකකයේ ඒකක 29.7කින් පහළ ගියේ. ඒ යගේ 8092.98ක් ලෙස රහන් වෙයි. අද දින වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 2.31කි. කොටස් මිලියන 146.6ක ආයෝජකින් අතර හුවමාරු වී ඇත. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරගමු පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වරින් වර වැසි හෝ කිකුරුම් සැත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ වයම් පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. රාත්‍රී ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලි සිරස්තල ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වීය සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට මැද පෙරදිග සහ ආසියානු රටවල රාජතාන්ත්‍රිකයින් මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා. කොවිඩ් හමුවේ ගුරු සංගම් ගෙන යන වර්ජනය සාධාරණ නොවන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂණුන්ගෙන් ප්‍රකාශයක්. එන්නත් කරණයෙන් රට සාමාන්‍යකරණය වූ විට අපනයන සහ සංචාරක ශ්‍රේෂ්ත්‍ර තව දුරටත් ප්‍රවර්ධනය කෙරේ. තවත් කොවිඩ් මරණ 48ක් 1349 දෙනෙකු සුවාතට. සේවයේ යෙදවිය හැකි ආම වයස් සීමාව 18 දක්වා ඉහළ දැමීමට අදාළ නීති කඩිනමින්. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 7ක් මැතිවරණ නීති ප්‍රසංස්කරණ විශේෂ කාරක සභාව හමුවට. වාරි සෞභාග්‍ය වැඩසටහනේ වැව් 1340ක් ප්‍රසංස්කරණය කර අවසන්. දිනක් තුලදී ටෝකියෝ නුවරින් වාර්තා වූ
වැඩිම කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය අද. ඔලිම්පික් ක්‍රීඩාවලේ පදක්කම් සටහනේ ජපානය ඉදිරියෙන්. අපගේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවියෙන් ඔබට සම්බන්ධ දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න. රාත්‍රී ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.